හිටිමු අපි එකා වගේ මහ පෞරක්සේ බැඳිලා තරුණ හදක් ඇති නායකයෙක් අද සොඳුරු හෙටක් තනනා මනුස්සකම් දන්නා ඒ දුක හඳුනන මිනිසා රටට වැඩක් කරනා ඒ දුර දකිනා මිනිසා එක්ව ඉදිරියට පැමිණෙමු සැමට එක ලෙසින් දිරි දෙමු අලුතින් යුගයක් අරඹමු එකවන්ව පෙරමුණ ගමු එක්ව ඉදිරියට පැමිණෙමු සැමට එක ලෙසින් දිරි දෙමු අලුතින් යුගයක් අරඹමු එකවන්ව පෙරමුණ ගමු COVID-19 සමග අපේ දැක්ම අපේ වැඩපිළිවෙල අනාගත ජාතික ක්‍රමෝපාය ජාතික න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හමාරයි. COVID-19 පිළිබඳව ජනවාරි පෙබරවාරි මාසවල සහ ඉන්පසුව අපි කතා මන්ත්‍රීවරු 225න් කොවිඩ් පිළිබඳව පාර්ලිමේන්තුවේ ආණ්ඩුව ප්‍රශ්න කරේ මම විතරයි. තනියෙන් කරපු දෙයක් නෙවෙයි. මම මේ දේ කරේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීතුමන්ලා නියෝජනය කරා. ඔය දුරදක්නා නුවණ විචක්ෂණශීලී භාවය පරිණත භාවය ගැන මහා ලොකුවට කතා කරන කිසිම කෙනෙකුට COVID-19 අනතුරුදායක තත්ත්වය පිළිබඳව ප්‍රශ්න කරන්නට ඒ අදහස් පළ කරන්නට මේ වසර මුලදී එකදු සිතිවිල්ලක්වත් නිර්මාණය වුණේ නැහැ. නමුත් අපි ප්‍රශ්න කරා ඇයි මුවාවරණ ලබා නොදෙන්නේ? ඒක නොමිලේ ලබා දෙන්න ගුණාත්මක භාවයෙන් ඉහළ මුවාවරණ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරා අවශ්‍ය නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් හැම වෙලාවෙම මේව පළදන්නේ කියලා. අපි කිව්වා රටට පිට රටවල් වලින් එන අය ගැන පිළිබඳව යම් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්න. නෑ ඒක අවශ්‍ය නැහැ කියලා කිව්වා. අපි යෝජනා කරනකොට පාර්ලිමේන්තුව තුල නිරෝධායනය ක්‍රියාත්මක කරන්නට ඕන. රටේ ජනතාවට ක්‍රමවේද උපදෙස් ලබා දෙනවා නම් එය අපිම අනුගමනය කරන්නට ඕනේ කියලා කියනකොට කිව්වේ මොකක්ද? කොවිඩ් රෙගුලාසි. කොවිඩ් ගැසට් එක පාර්ලිමේන්තුවට අදාළ නැහැ. පාර්ලිමේන්තුව පොදු තැනක් නෙවෙයි කියලා. මේක කියලා දින කීපයක් ගියා විතරයි. මාධ්‍යවේදීතුමන්ලා 4 දෙනෙකුට පොලිසිය නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය ලැබුණා. දැන් අපි කියනවා රටේ ජනතාව වෙනුවෙන් එන්නත ලබා දෙනවද? මොන එන්නතද ලබා දෙන්නේ? කොයි රටින්ද ඇනුම් කරන්නේ? ඒ එන්නතේ ගුණාත්මක භාවය කුමක්ද? ඒ එන්නතට කොපමණ ගෙවනවද? සමගි ජන බලවේගය අපි තදබල ලෙස ක්‍රියා සිටිනවා මේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ. කරුණා කරලා ලබා ගන්නා වූ කොවිඩ් එන්නත මුදලට ලබා දෙන්න ලෑස්ති වෙන්න එපා මේ රටේ ජනතාවට. ඒ නොමිලේ ලබා දී යුතුයි. නමුත් මේ ප්‍රශ්න අපි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනකොට කිසිම පිළිතුරක් නැහැ. කිසිම කතාවක් නැහැ.
මොනවද පාර්ලිමේන්තුවේ මේවා ගැන කතා කරනකොට ලැබෙන ප්‍රතිචාර? පෞද්ගලික චරිත ඝාත. මඩ ගැසී. මඩ ගහන දේශපාලනය තමයි ලැබෙන එකම ප්‍රතිචාර. මම තමුන්නාසලට කියන්න කැමතියි මේ වර්තමාන රජය අපොහොසත් වෙලා තිබෙනවා. අපේ රටේ ජනතාවට හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළ වූ කොවිඩ් එන්නතක් කොවිඩ් මර්ධනය කිරීමේ එන්නතක් ලබා ගැනීමට අපොහොසත් වෙලා තිබෙනවා. මේ ප්‍රමාදය නිසා මොකද වෙලා තියෙන්නේ? කොවිඩ් එන්නත් ලබා ගැනීමේ පොලිමේ අවසානයේට අපේ රට වැටෙයිද කියන ඒ අවිශ්වාසය අපේ තුල තිබෙනවා. මිත්‍රවරුනි, මේ නව තත්ත්වයක් සමග කොවිඩ් නිසා ඇති වී තිබෙන මහා ආර්ථික සමාජීය විපර්යාසයක් සමග අපි අලුත් දැක්මකින් ඉදිරියට යනවා. දැනුම මත පදනම් වුණු ආර්ථික සංවර්ධනය, බුද්ධියට මුල් තැන ලබා දෙන ආර්ථික සංවර්ධන රටාව, තොරතුරු කේන්ද්‍ර කරගත් අලුත් ප්‍රවේශයක්, නව තාක්ෂණය ඔස්සේ යන ගමන. දෙවිනුර ආසනය ගත්තහම දීවර ප්‍රජාව විශාල වශයෙන් සිටිනවා. පහුගිය කාලේ දීවර ප්‍රජාව තම තමන්ගේ මත්ස්‍ය අස්වැන්න විකුණා ගන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. අර පෑලියගොඩ කොවිඩ් පොකුරත් සමග ඊ타මත්ම වැරදි අදහස්, වැරදි යෝජනා රජයේ බලධාරීන් මාළු පිළිබඳව ඒ අදහස් ඉදිරිපත් කිරීම තුළ මත්ස්‍ය පරිභෝජනය, ඒ මත්ස්‍ය අස්වැන්නට තිබෙන ඉල්ලුම සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. නමුත් සමගි ජන බලවේගයේ දීවර ශේෂ්ත්‍රයේ බහරව සිටින දිලිප් වේදාරච්චි ඇමතිතුමාගේ ඒ උදාරතර නිර්භීත ක්‍රියාව තුළ එතුමා සංකේතවත් පෙන්වුවා මෙහෙම මාළු වල ප්‍රශ්නයක් නැහැ කියන කාරණා. එතනින් මං හිතන්නේ මේ රටේ දීවර ජනතාවට යම් සැලසිලිදායක තත්ත්වයක් පොඩි මට්ටමකින් හරි නිර්මාණය වෙලා තිබෙනවා කියන එක මගේ විශ්වාසය. ඒ සිද්ධිය සිදු වුණු මොහොතේ සමහරු දැඩි ලෙස එතුමාව විවේචනය කරා. නමුත් එතුමා මේ රටේ දීවර ශේෂ්ත්‍රයේ ප්‍රජාවට ඉෂ්ට කරේ ඓතිහාසික යුතුයකමක් කියන එක. මම මේ දෙවිනුවර ඓතිහාසික පුරවරේ ඉඳගෙන කියන්න කැමතියි. අපි සියලු දෙනාගේම ප්‍රණාමය දිලිප් වේදාරච්චි මැතිතුමාට අපි මේ අවස්ථාවේදී පුද කළ යුතුයි කියලා මම කියනවා. මිත්‍රවරුනි, දීවර කර්මාන්තය ගැන හිතන්න. මේ යන ක්‍රමවේදයටම ඉදිරියට යන්න පුළුවන්. අපේ රට වටේටම මහ සයුරු සම්පත තිබෙනවා. මේ සයුරු සම්පතේ තිබෙන දීවර ශේෂ්ත්‍රයේ නියැලෙන දීවර කාර්මිකින්, ඒ වගේම දීවර වෙළඳාමේ සිටින අයට අද අපි සිටින තත්ත්වය පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මම කියන්නේ තොරතුරු, ඉන්ෆර්මේෂන්, නව තාක්ෂණය, new technology, බුද්ධිය, intelligence, knowledge, දැනුම, මේ සතර ස්තම්භය කේන්ද්‍ර කරගෙන අපිට පුළුවන් දීවර ශේෂ්ත්‍රය තුළ දීවර කාර්මික විප්ලවයකට ප්‍රවේශ වෙලා දීවර කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වර්ධනය කරලා දීවර ප්‍රජාවගේ ජන ජීවිතය, රටේ ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන ප්‍රවේශයකට යන්න. එනිසා සමගි ජන බලවේගයේ අපි ජාතික වශයෙන් අලුත් දැක්මක්, අලුත් ගමනක් තුලින්
නිපුණතාවයට, දක්ෂතාවයට, කුසලතාවයට මුල් තැන ලබා දීලා අපි අපේ ගමන ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. සමගි ජන බලවේගය තුල කිසිදු පෞල්වාදයක් නැහැ. සමගි ජන බලවේගය තුල කිසිම ගජමිතුරු සංකල්පයක් නැහැ. අපි මුළුමනින්ම අපේ බලවේගය තුල දක්ෂින්ට තැන දෙන්න. සුදුස්සන්ට තැන දෙන්න. කුසලතාවයට, හැකියාවට, නිපුණතාවයට, දක්ෂතාවයට ඒ අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා මිත්‍රවරුනි, සමගි ජන බලවේගය අපි බලාපොරොත්තු වෙන දැනුම, බුද්ධිය, තොරතුරු, නව තාක්ෂණය කියන සතර ස්තම්භය කේන්ද්‍ර කරගෙන අපේ රටේ සමාජ ආර්ථික සංවර්ධන විප්ලවයක් දියත් කරලා අපේ රට සැබවින්ම වචනයට සීමා වූ පමණක් නොවේ, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන සෞභාග්‍යයක් අපේ රටේ සමස්ත ජනතාවට ලබා දීමේ මේ මහා දැක්ම සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළින් අපි දියත් කරන්නට අදහස් කරනවා. එක පැත්තකින් තමුන්නාන්සලා සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් හැටියට අපේ යාන්ත්‍රණය සවිමත් කරන්නට ඕන. අනික් පැත්තකින් තමුන්නාන්සලාගේ හයිය තුළින් අපි ජයග්‍රහණය කරනකොට ජාතික න්‍යාය පත්‍රයට තමුන්නාන්සලාගේ අදහසුත් උපයෝගී කරගෙන ජාතික වැඩසටහනක්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස, ග්‍රාම සේවා වසම්, ඒ වගේම කුඩා ගම්මාන මට්ටමේ ඒ සංවර්ධන න්‍යාය ප්‍රක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. ග්‍රාම රාජ්‍ය සංකල්පය රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නිර්මාණය. රටේ සෑම ගමක්ම උපගමක්, කුඩා ගමක්, සෑම නගරයක්ම උපනගරයක්, කුඩා ගම්මානයක් ආවරණය වන ආකාරයේ ග්‍රාම රාජ්‍ය අපි බිහි කරගන්න බලාපොරොත්තු. අපේ රටේ පළාත් 9ක දිස්ත්‍රික්ක 25ක උපදිසාපති කොට්ටාස 332ක ග්‍රාම සේවා වසම් 14022ක් තියෙනවා. ඔබතුමාලා දන්නවද අපේ රටේ කුඩා ගම් තියෙනවා 51304ක්. මේ හැම කුඩා ගමකම අපි ග්‍රාම රාජ්‍යයක් පිහිටවනවා. ඒ ග්‍රාම රාජ්‍යයේ මූලිකින් තමුන්නාන්සලා, ඒ ග්‍රාම රාජ්‍යයේ ප්‍රධානින් තමුන්නාන්සලා, ඒ ග්‍රාම රාජ්‍යයේ න්‍යාය පත්‍රය නිර්මාණය කරන්නේ තමුන්නාන්සලා. COVID-19 සිදු වුණු ඒ මහා ඛේද වාචකය තුළ අපි වඩාත් සෞඛ්‍ය පද්ධතියට මුල් තැන ලබා දෙන්නට ඕනේ. අද ගම්වල පෞල් සෞඛ්‍ය සේවා කොට්ටාස දිහා බැලුවම ග්‍රාම සේවා වසම් 3-4ක් එකතු කරලා එක මිඩ්වයිෆ් නෝනා කෙනෙක් ඉන්නවා. ඒක ප්‍රමාණවත්ද? අපේ රටේ ලදරු පෝෂණය, මාතෘ පෝෂණය, ඒ රාජකාරී ඉෂ්ට කරන්නට, විශේෂයෙන්ම බෝවන රෝග, බෝනවන රෝග, මේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්නට අපිට සිද්ධ වෙනවා අලුත් දැක්මක් තුළින්, නව ක්‍රමවේදයක් තුළ අඩුම ගණනේ ග්‍රාම සේවා වසමකට පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමියක් බිහි කරනවා. දැන් වසම් 3-4ක් එකතු කරලා තමයි කියන්නේ පෞල් සෞඛ්‍ය කොට්ටාස කියලා. ගර්භණී මවුරුන්ගේ සායන, කුඩා දරුවන්ගේ සායන, මේ හැම දෙයක්ම, ත්‍රිපෝෂ සායන, මේ හැම දෙයක්ම වසම් 3-4ක කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ එක නිලධාරීතුමියට. 5000-6000ක් බලා ගන්න ඕනේ එක නිලධාරීතුමියට. කොවිඩ් වසංගතයත් සමග මේ තත්ත්වය වෙනස් වෙන්නට ඕන. සමගි ජන බලවේගයේ අලුත් දැක්ම තුළ ඒ වෙනස අපි ඇති කරනවා. අඩුම ගානේ ග්‍රාම නිලධාරී වසමකට සෞඛ්‍ය කොට්ටාසයක් අපි බිහි කරලා, සෞඛ්‍ය කාර්යාලයක් අපි බිහි කරලා, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය ලබා දෙන ඒ වැදගත් සේවාව, ඒ අම්මලට, දූ දරුවන්ට, කුඩා ලදරුවන්ට
ඒ ලබා දෙන සේවාව අපි වඩාත් දිරිමත් කරනවා. මෙන්න අපෙන් සිදුවෙන වෙනසක්. අලුත් ගමනක්, අලුත් දැක්මක්. කොවිඩ් නිසා අලුත් දුප්පත්කමක් නිර්මාණය වෙලා තිබෙනවා. මම මේ අවස්ථාවට සහභාගී වෙලා සිටින මොහොතේ මගේ දුරකථනයට එනවා SMS පණිවිඩය. ඔහු කියනවා මෙතෙක් කල තමන්ගේම ශක්තිය තුලින් ජීවත් වුණා. අයිස්ක්‍රීම් වෙළඳාම ක්‍රියාත්මක කරා. අද වෙළඳාමක් නැහැ. ණය ටික ගෙවා ගන්නත් බෑ. ගේ හදා ගන්නත් බෑ. වාහනයට ගෙවන ලීසින් වාරිකය ගෙවා ගන්නත් බෑ. බලන්න මිත්‍රවරුනි මේ ලීසින් වාරික සහනේ කොයිතරම් බොරුවක්ද ප්‍රෝඩාවක්ද. මේ අය කියනවා මාස ගණනාවකට වාරිකය ගෙවන්න ඕනේ නැහැ කියලා. ඉන්පසු මොකද වෙන්නේ? ඉන්පසුව මිත්‍රවරුනි වැල් පොලියක් එකතු වෙනවා. දඩ පොලියක් එකතු වෙනවා. ගෙව්වේ නැති මුදලක් ඉදිරියට ගෙවන්න තියෙන මුදලට එකතු වෙනවා. තිබුණටත් වැඩිය පීඩනයක් ඇති වෙනවා. අර తాවකාලික සනසීමක්, తాවකාලික ලොසින්දරයක් විතර ලබා දෙනවා මාස 5කට 6කට. කිසිම ප්‍රායෝගික සහනයක් නැහැ. කප්පාදුවක් නැහැ. ණය බර කල් දැමීමක් විතරයි කරන්නේ. ඒතර එංගලන්තේ මොකද කරන්නේ? එංගලන්තේ මුදල් ඇමතිතුමා සුනක් කියන මහත්මයා ෆර්ලෝ කියලා ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් පටන් ගන්න තියෙනවා. මොකද්ද මේ වැඩසටහන? සියලුම පෞද්ගලික ආයතනවල සේවක පිරිසට පඩිය ගෙවනවා 80%ක් ආණ්ඩුවෙන්. අපේ ආණ්ඩුවට එහෙම කරන්න හැකියාවක් නැහැ. මොකද හේතුව? දිනපු හැටි දෙසැම්බර් මාසයේ 2019 තොග පිටින් බදු සහන දුන්නා මේ රටේ පොසතුන්ට. තොග පිටින් බදු සහන ලබා දීලා රාජ්‍ය ආදායමට ලැබෙන්න තිබෙන රුපියල් බිලියන 600ක් 800ක් අතර ප්‍රමාණයක්. දැන් කියනවා ඒ මුදල ඊටත් වැඩිය වැඩි රුපියල් ට්‍රිලියනයක් රාජ්‍ය ආදායම අහිමි කරලා දෙනවා. බදු සහන දීලා කෝටිපතියන්ට, පොසතුන්ට. දෙසැම්බර් මාසයේ එහෙම දීලා මාර්තුවේ කොවිඩ්-19ක් එනකොට ආණ්ඩුවට කර කියා ගන්න දෙයක් නැතුව දැන් අර ඉතාමත්ම සොච්චම් 5002ක් බෙදලා දීලා තියෙනවා. 5002ක් දීලා ජීවිත රැක ගන්න පුළුවන්. ආදායම් මාර්ග ශක්තිමත් කර ගන්න පුළුවන්. දුරදක්න අනුවණක් නැහැ. ඉදිරිය ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. කිසිම ක්‍රමවේදයක් නැහැ. කිසිම සැලැස්මක් නැහැ. කිසිම වැඩපිළිවෙලක් නැහැ. නමුත් ජනතාවට දුන්න පොරොන්දුව තමයි මේ රටේ ඉතිහාසයේ බිහි වුණු දක්ෂතම ආණ්ඩුව බිහි කරනවා කියලා. නමුත් අද ඔප්පු වෙලා තිබෙන ක්‍රියාවෙන්ම මෑත ඉතිහාසයේ බිහි වුණු අකාර්යක්ෂම දුර්වල ආණ්ඩුව තමයි මේ රටේ බිහි කරලා තිබෙන්නේ. ඒ නිසා රට දැය වෙනුවෙන් අපි මේ වෙනස ඇති කරන්නට ඕන. වෙනස ඇති කිරීම උදෙසා අපේ බිම් මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන පමණක් නෙවෙයි ඒ ජව සම්පන්න කරන්නට ඕන. ඒ ජව සම්පන්න වෙනකොට අනික් පැත්තේ තමුන්නාන්සලාගේ සහයෝගයෙන් සහභාගීත්වයෙන් අපි රටේ ජාතික න්‍යාය පත්‍රය සකස් කරන්නට, ග්‍රාමීය න්‍යාය පත්‍රය සකස් කරන්නට, ප්‍රාදේශීය න්‍යාය පත්‍රය, ආසන න්‍යාය පත්‍රය, සංවර්ධන න්‍යාය පත්‍රය සකස් කරන්නට තමුන්නාන්සලා අපි එකතු කරගන්නවා. බිම්මට්ටමේ තමුන්නාන්සලා පක්ෂයේ නායකයත් අතර පැහැදිලි විධිමත් sannivedana ජාලයක් නිර්මාණය කරලා ගමේ ඉන්න පොඩි මිනිස්සයාට ඇඟිල්ල දික් කරලා පක්ෂයේ නායකයාට මෙන්න මගේ අදහස, මේ අදහසත් සලකා බලන්නේ කියලා ඒ කරන යෝජනාවත් ඍජුවම
නායකත්වයට ලබා දීමේ ඒ වැඩපිළිවෙල අපේ මේ වැඩසටහන තුළ ක්‍රියාත්මක වෙනවා. මිත්‍රවරුනි, අපේ රටට අවශ්‍යයි නව නූතන කාර්මික විප්ලවයක්. නව නූතන කාර්මික විප්ලවය හරහා අපේ රටේ ධන උත්පාදන චක්‍රය, wealth creation cycle එක අපි තවදුරටත් ශක්තිමත් කරන්නට. ධන උත්පාදනය වෙනවා වගේම ධනය සහ සම්පත් ජනතාව අතරේ සමසේ සාධාරණව බෙදී යන ක්‍රමවේදයක්, යාන්ත්‍රණයක් අපි බිහි කරන්නට ඕන. අපි මේ කතා කරන මොහොතේ රටේ ජාතික ආදායමෙන් 53%ක්ම භුක්ති විඳින්නේ අපේ රටේ ඉන්න උග්‍ර පෝෂතුන් රටේ ජාතික ආදායමෙන් 53%කට ආසන්න ප්‍රමාණයක් භුක්ති විඳිනකොට දිලිඳු භාවයෙන් කැලිලා පොඩි වෙලා මිරිකිලා සිටින මේ රටේ දුප්පත්ම 20% භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් 4.5% වැනි ස්වච්ඡ. කවුරු මොන දේ කතා කරත් පිළිගන්නට ඕන අද අපේ රටේ ජන සමාජය තුළ නැති බැරි ඇති හැකි පරතරයක් තිබෙනවා. මේ ඇති හැකි නැති බැරි පරතරය දැනුම, බුද්ධිය, නව තාක්ෂණය, තොරතුරු මත පදනම් වුණු නව ආර්ථික සමාජීය විප්ලවයක් තුළින්, නව කාර්මික විප්ලවයක් තුළින් අපි මේ පරතරය අවම කරන්නට සෞදි ජන බලවේගයේ සූදානම්. අපේ ගමනට ඔබ සියලු දෙනාගේම දිරිය ශක්තිය අවශ්‍යයි. කාලය සීමා සහිතයි. මාසයක් ඇතුළත දිරිනුවර මැතිවරණ කොට්ටාසේ, දෙවිනුවර දික්වැල්ල කොට්ටාස දෙකේම හැම ග්‍රාම සේවා වසමක් 89ම ආවරණය වන ආකාරයට හැම කුඩා ගමක් ගම්මාන 233ම ආවරණය වන ආකාරයට ඔබතුමන්ලාගේ හයිය තුළින් අපි මේ යාන්ත්‍රණය බිහි කරන්නට ඒ ඉටු කිරීම උදෙසා චතුර ගලප්පත්ති මැතිතුමාට ඔබතුමන්ලාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්නේ කියලා ආයාචනා කරමින් මම එක පොරොන්දුවක් වෙනවා. අපේ ආණ්ඩුවක් තුළදී ඔබ කිසිම කෙනෙක් කලකිරීමට ලක් නොකරන උදාරතර නිර්මල රටදය ආරක්ෂා කරන රටේ ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන කොටන සියලු දෙනාම පෙරහැරි ඉදිරියෙන්ම ගෙන යන නව යුගයක ආරම්භය සෞදි ජන බලවේගය බිහි කරනවාමයි කියන්නේ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අවනියම් වෙනවා.